ආයිබෝන් පැටව් අපි අද ප්‍රස්ථාර පාඩමේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ ප්‍රස්ථාර පාඩමේ මුල් කොටසදී අපි කතා කරා මොකක්ද කොහොමද සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාරයක් භාවිතයෙන් හොයන්නේ කියන එක කොහොමද සමීකරණයක විසඳුම් ප්‍රස්ථාරයක් භාවිතයෙන් හොයන්නේ කියන එක අපි කිව්වා ප්‍රස්ථාරය කියන්නේ සමීකරණයක විසඳුම් ජ්‍යාමිතිකව හොයනවා කියන එකට කියලා. මෙන්න මේ විදියට ප්‍රස්ථාර ගැන කාරණා කතා කරගෙන ඉස්සරහට ඇවිල්ලා අද අපි ඉන්නේ ප්‍රස්ථාර අන්තිම කොටසේ. අද අපිට කතා කරන්න විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයාට යම්කිසි ගැටලුවක් තිබ්බා නම් ප්‍රස්ථාර පාඩමෙන් මම කව ගෙදරින් ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා අච්චු පොතේ මම අද ඒවට උත්තර දීලා හරි ඔයාගේ අඩුපාඩු ඇතේ කියලා මට හිතෙන දැනුත් මම සම්පූර්ණ කරලා දීලා මේ පාඩම ඉවර කරනවා. ඔයාට අවල් තියෙන තැනක් තිබ්බොත් ඔයා කියන්න. හාද? දැන් ගන්නකො ටියුට් එක. ටියුට් එකේ අපි පිටු අංක 15 පොඩි හිස්තැනක් තිබ්බා. මූල හොයද්දි විසඳුම් හොයද්දි මොකක්ද කරන්න ඕන? උපරිම ලක්ෂයක් වෙනුවට උපරිම ලක්ෂ දෙකක් තියෙන්නේ මොකක්ද? මෙන්න මේ අදාළව හිස්තැන් තියෙනවා. හරි. මම මේවට මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම් ටියුට් එක අංක 15 පිටුවේ. පළවෙනි එක මූලයවත් විසඳුම් හොයන්න කියලා තියෙන වෙලාවට පුතේ නෝට් එකට යන්න කලින් අහන්න මොකක් හරි කෙනෙක්ගේ මූල හරි විසඳුම් හරි හොයන්න කියලා තියෙන වෙලාවට උදාහරණයක් කියමු අපි ප්‍රස්ථාරයන් ඉන්නේ y සමානයි x වර්ගය ධන 3x ඍණ 5ට කියලා අපෙන් අහනවා මූල කියන්න කියනවා y සමානයි හරිද ඍණ 3x ධන 5 ඍණ x වර්ගය දැන් බැලුමට කෙනෙක්ට ඩෝන් ගාලා පේනවා මේ එයා නෙමෙයිනේ තවත් හොඳ අවධානයෙන් බලන කෙනෙක්ට පේනවා මේ එයාගේ පද තියෙන තැනුත් මාරු වෙලා ධන ඍණත් මාරු වෙලානේ මේ පේනවා ඒත් ඉතින් මෙයා නෙමෙයිනේ අපි දන්නවනේ ප්‍රස්ථාරයක විසඳුම් කියන්නේ මේ කැපෙන තැන්වල අගයන් දෙක කියලා මුලින්ම මතක තියාගන්න ඔයාගෙන් කවදාවත් වෙන කෙනෙක්ගේ මූල අහන්නේ ඔයාගෙන් අහන්නේ එක්කෝ මෙයාම වෙනත් ආකාරයකට දැන් මෙයාව ඕනනම් අපිට දෙන්න පුළුවන් y සමානයි x ධන b වර්ග ධන c ආකාරයෙන් දෙන්න පුළුවන් එක්කෝ මෙයාම එහෙම දීලා අහනවා එක්කෝ මෙයාම ධන ඍණ මාරු කරලා අහනවා පුතේ මෙයාම වෙන විදියකට දුන්නොත් ප්‍රස්ථාරේ හැඩෙත් ඒක මාරු වෙන්නේ නැහැ හැබැයි ධන ඍණ මාරු කරලා දුන්නොත් වෙන්නේ මේ පැත්තෙන් මෙහෙම හැරිලා යන එක ඒත් මූල විසඳුම් මාරු වෙන්නේ නැහැ එහෙනම් අපෙන් මූල හරි විසඳුම් හරි අහනකොට අපිට ප්‍රස්ථාරය ඇඳපු කෙනාම නෙමෙයි වෙන කෙනෙක් නම් දීලා තියෙන්නේ ඒත් ඔයා ඇඳපු ප්‍රස්ථාරයේ මූලම ලියන්න පුරුදු වෙන්න. අපි යන නෝට් එකට මුලින්ම මූලයවත් විසඳුම් සෙවීමේදී මොකද්ද කරන්න කියන එකට ලියන්න මෙහෙම මූලයවත් විසඳුම් සෙවීමේදී සෑම විටම
ශ්‍රිතය මගින් ශ්‍රිතය කියන්නේ මේ වක්‍ර රේඛාව පිටු අංක 15 නෝට් එක මේ යන්නේ මූලේවත් විසඳුම් සෙවීමේදී සෑම විටම ශ්‍රිතය මගින් x අක්ෂය x අක්ෂය ඡේදනය වන ලක්ෂවල ශ්‍රිතය මගින් x අක්ෂය ඡේදනය වන ලක්ෂවල ශ්‍රිතය මගින් x අක්ෂයේ ඡේදනය වල ඛණ්ඩාංකවල ශ්‍රිතය මගින් x අක්ෂයේ ඡේදනය වල ඛණ්ඩාංක නෙමෙයි ලක්ෂවල කියලා ලියන්නේ ලක්ෂවල අගයන් ලිවිය යුතුය අගයන් ලිවිය යුතුය අගයන් ලිවිය යුතුය හරි හරිනේ පැහැදිලිනේ ඒක අපි පුතේ ඊළඟ එකට යනවා ඊළඟ එකට යන්න මම පොඩි ප්‍රශ්නයක් ගන්නවා මම ඔයාලට ඉස්සෙල්ලාම ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්නන්නම් පොඩි අගේ වගුවක් ගහලා හරි පේපර් එකක් ගන්න ඕන පේපර් එකක් අපි ඔයාලට එවපු එකක්මයි මේක ඇඳපු අයට මතක ඇති මේ ප්‍රශ්නේ ආවද කියලා
මම මේ ප්‍රස්තාරය අඳින්නම්. මෙන්න මේ අගේ වගුව බලන්නකො මුලින්ම මෙන්න මේ අගේ වගුව බලන්න. කාට හරි මතකද කියන්නේ මේක ඇත්තද කියන්න? පහදන x ඍණ x වර්ගය. අපි මේ ටියුට් එකේ 15 වෙනි පිටුව සම්බන්ධයෙන් ප්‍රශ්න වලට උත්තර ලියලා ඉන්නේ. තියරි නෝට් එක සම්පූර්ණ කර ඉන්නේ. xy අපිට ගොඩක් හිස්දන් තියෙනවා ඍණ 7 සමමිතියේ ඉන්න ඍණ 7ක් එන්න ඕන පැටව එතෙන්ට. ඍණ 1 3 ඇත්තටම ගණනය කිරීම නොකරත් 5 සහ 5 සමමිතියෙන් දාන්න පුළුවන් නේ. එතකොට කෙනෙක් අවුල් යනවා අඩේ මැද්දට පහේව දෙකක් මාම කොහොමද වැඩේ වෙන්නේ? වැරදිද දන්නේ නැහනේ. අපි හදලා බලමු. අපෙන් ආන්නේ මෙතෙන්ටනේ දීලා නැත්තේ. අපි බලමු x වෙනුවට එක දාලා y සමානයි පාදන x ඍණ x ගේ වර්ගයනේ. x වෙනුවට එක දාලා බලනවා පාදන 1 ඍණ 1 වර්ගය. ඒ කියන්නේ පහ ධන 1 ඍණ 1 වර්ගයක්. මේ ඍණ 1 වර්ගය. ඍණ 1 වර්ගය නෙමෙයි ඍණ 1 වර්ගය. මේ එක වෙනම එක්කනේ. ඍණ මෙතන තියෙන්නේ. 1 වර්ගයත් 1යි. එතකොට y ට 5යිනේ. ඒ කියන්නේ මෙතෙන්ට 5. එල එක්කෙනෙක්ට මතක් වෙලා පේපර් එක. තමන්ට මතකද බලන්න. මෙහෙම දැනක් ආවනම් විශේෂිතයි තමන්ට මතක් වෙනවා. හරි. දැන් මම මෙයාට අදාළව ප්‍රස්තාරය අඳිනවා. අපිට තියෙනවා x ගේ ඍණ 3 ධන 4 අවුලක් නැහැ. y ගේ තියෙන්නේ 5 ඉඳලා ඍණ 4. අපි 6 ගමු. 6 4 2 බිංදුව ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 එළ. හරි. ඔන්න පුතේ මේකෙත් මම ලකුණු කරනවා. ඍණ 1 ඍණ 2 ඍණ 3. මට මේකේ හැබැයි කියලා තියෙනවා කුඩා බෙදුම් 10කින් ඒකක එකක්. ඒ කියන්නේ මට මේ බෙදුම් 10න් 10ට මෙහෙම යන්න වෙන්නේ. මට කැමති විදියට මේක අඳින්න බෑ. 10න් 10ට මේ 2 4 6 කියලා යන්න බෑ මේක. ඔයාලා බෙදුම් 10න් 10ට මේක 2 4 දැම්මොත් වැරදිනවා. 1 2 3 4 කියලා යන්නේ මට බෝඩ් එකේ ලොකුවට අඳින්න ඕන නිසා මම 2 4 ගත්තා. ප්‍රස්තාර කොලේ මෙහෙම 2 4 දැම්මොත් වැරදි. එයා පැහැදිලිවම කියනවා කුඩා බෙදුම් 10කින් ඒකක එක ගාන යන්න කියලා. ඍණ 3 දී ඍණ 7යි. ඍණ 2 දී ඍණ 1යි. ඍණ 1 දී 3යි. බිංදුවේදී 5යි. එකේදී 5යි. දෙකේදී 3යි. තුනේදී ඍණ 1යි. හතරේදී 7යි. දැන් මේක හරි. දැන් මෙතෙන්ට ආවම අපිට ප්‍රශ්නයක් එනවා අඩේ මේක මේව ආයෙ මෙතනින් දාන මේම යා කරනවද?
ඕක මේම එනවද? එහෙම නැත්නම් ඔය දෙකටම මැද්දෙන් මේම යනවද? දැන් මෙතන හැරෙන පොයින්ට් එක ගැන අපිට කිසිම අදහසක් නැහැනේ. කොතනින්ද හැරෙන්නේ කියලා අපිට මෙලෝ අදහසක් නැහැනේ. මම ඔය දැන් ඔය ඔතන නෝට් එක යන්නේ මේ ලකුණක් පරිස්සම් කරගන්න. ලකුණක් සමහරට ලකුණු දෙකක් වෙන්න පුළුවන්. මොකද වක්‍රයේ සුමට නැහැ කියලා ලකුණක් කපලා අනිවාර්යෙන් මෙහෙම වගේ උපරිම ලක්ෂ්‍ය මොකක්ද කියලා උන් අහනවාමයි. එතකොට අපි වැරදියට මේව කියලා මේක 6යි වගේ දැම්මොත් වැඩේ නෝන්ඩි. ඒ වෙලාවට කොහොමද අපි හරියටම හැරෙන තැන අගය හොයාගන්නේ? හරියටම හැරෙන තැන අගය හොයාගන්නේ කොහොමද? අන්න ඒකට කරන ගණනය කිරීම තමයි මම මේ මෙතන පැහැදිලි කරන්නේ. ඒක පොඩි කපටිකමකින් පොඩි කැල්කියුලේෂන් එකකින් ගන්න පුළුවන්. කාට හරි අදහසක් තියනවාද ඒක කරන්නේ කොහොමද කියලා? මෙහෙම ඕක ගොඩ දාන්න පුළුවන්. නෑනේ මේ අහන්න. පුතේ මේ හැරෙන තැන මේ 0.1යි අතරයිනේ ඕක වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් හැරෙන්නේ භාගෙන් නෙමෙයිද? ඒක ඔයාලට ෂුවර් නේ. මොකද මේක මේ පැත්තකට යන්නේ සමමිතියනේ. එහෙනම් මෙතන බිඳුව නම් මෙතන එක නම් අනිවාර්යෙන් ඕක හැරෙන්නේ කොතනින්ද? භාගෙන්. x ගණන් භාගයයි කියලා දන්නවා. හැරෙන තැන x ගියාගේ 0.5යි. භාගයයි. ඒක ෂුවර්ද? ඔව් හරි හොඳයි. එහෙනම් අපිට y ගියාගේ දැනගත්තා නම් හරිනේ. අනේ එහෙනම් එතකොට x ගියාගේ දන්නවා නම් ඒ වෙලාවේ ඒ x ගියාගේ භාගයට අදාළ y හොයන්න. හරි. ඒකේ x ගියාගේ අදාළව y හොයන්න. අන්න මම ඒ වෙලාවේ x ට අදාළව ආදේශ කරනවා භාගය 5. දැන් මම x ට භාගය දාලා බලනවා y කීයද කියලා. ධන භාගය ඍණ භාගයේ වර්ගය. පහ ධන භාගය භාගයේ වර්ගය කියන්නේ පුතේ 4න් 1යි. දෙකෙත් වර්ගය එකෙත් වර්ගයනේ. මම මේ දෙන්නගේ විතරක් හරය සමාන කරන් ඉන්නම් 5 ධන 4න් 1 4න් 2 ඍණ 4න් 1 හරය සමාන කරගන්න. ඒ කියන්නේ 5 ධන 4න් 1 ඒ කියන්නේ 5යි 4න් 1. මේක කටුවැට කොලේ කියන්නේ සීන් එකක් ඈ. මේක පේන්නවත් තියන්න එපා. 5යි 4න් 1ක් නැත්නම් මේ 5යි 0.25ක්. මේක වෙනම තැනක කරන්නේ. මේක එතන හදන්න එපා. මොකද ඔතන ඔය හැරෙන පොයින්ට් එක ඔයාට ගන්න තියෙන්නේ ප්‍රස්ථාර ඇඳලා එක්ස්පීරියන්ස් අරම්මයි. ප්‍රස්ථාර ඇඳලා එන එක්ස්පීරියන්ස් එකෙන් ඔයා දැනගන්න ඕන වාව් මෙතනින් හැරෙන්නේ මේක මෙහෙමයි යන්නේ කියලා ගන්න ඕන. මොන එක්ස්පීරියන්ස් නැද්ද මේක ගෙලින් ඇඳ ගන්න බෑ. ගැරන්ඩිය යනවා වගේ ඒක අදින්න. හරි. එතකොට අදින්න පුරුදු වෙන්න. Taman අදින එකේ එහෙම දෙන්නේ බලන්න. ගෙදරදි කරනකොට. එක්සෑම් එකේදී දැන් ඔයා මොකද කපටි වැඩේ කරා 5.25 2.5 හොයන්න එපා වට යන්න 5.3 එහෙම හිතා ගන්න. දැන් මේකේ 5යි 6යි අතරින් 5.3 හොයන්න බැරිද? පුළුවන්. ඒක ලොකුවට ටිකක් තියන්නේ මේවා වගේ. ඊනියට පැන්සලෙන් පොයින්ට් එක දාගෙන අන්න පට්ට ඩයල් එක වගේ වැඩේ කරා. එතකොට බලන එක ආයිතන මූණන් සුපිරි ඩයල් එකක්. හරි. මේක දැක්කොත් දැනගන්නවා මූණන් අම්බ කපටි. මේ වැඩේ කරන්න යන්න එපා පේපර් එක බලන්න. බලන එකට ඔප්පු කරගන්න විදියක් නැහැ නේ. අර මොකද්ද ඥානෙ නැහැනේ. ඒකින්ද ඒ මිනිස්සයා හිතන ඔයා මාරයි වාර සුපිරියට බැන්දා. මොකද බලන්න මේ ගානේ අන්තිමේටම අහනවා හරිද? වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකත් අහනවා. sorry තුන්වෙනි කොටසේදී අහනවා උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක. තුනේදී අහනවා උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක. 5.2 දාන්න යන්න එපා 3 දාන්නකෝ. දෙකටත් හරි දෙනවා විභාගෙට. 3නේ සුපිරි මේක. අපි දන්නවනේ.
ආසන්න දශම ස්ථානයක් උත්තරේ වෙනස් වුණොත් ලකුණ දෙනවා. ආසන්න එක දශම ස්ථානයකට අපි දන්නවනේ 5.25 කියන්නේ 5.3 කියලා. එක්කෙනෙක් ගියා කලින් මේක දන්නවා කියලා පුතේ මේ ක්‍රමයේද කියලා දුන්න ඉස්කෝලේ. අතේ හොරුවට අඳින්න කියලා තියෙන අතේ හොරුවට අඳින්න කිව්වොත් පුතේ ඕක ඔයා අතේ හොරුවට ඇඳලා බලන්නකෝ. බලන්න තියා මටවත් බෑ බං හරියට මොකද එක්ක මමත් 5.2 හරියෙන් යනවා. මට හිතා ගන්න බෑනේ. ආවම 5.2 හරියෙන් ගියොත් මට හිතා ගන්න බෑ හරියෙන් උත්තරේ. එක්ක 5.3 හරියෙන් යයි. එක්ක 3ක් චුට්ටක් දශම ස්ථානයේ ලෝක ඇඳලා බලන්නකෝ. ඇඳලා බලන්නකෝ. අතේ හොරුවට ගන්නකොට අපි නම් අඳි කොහොම හරි ඔයාලට කොහොමද බැරි වෙනවා. මොකද අතේ හොරුවට ගත්තාම මෙතන ලකුණ විතරක් නෙමෙයි තුන්වෙනි කොටස යනවානේ ආපහු උපරිම ලක්ෂයේ කණ්ඩාංකේ. ඒ කණ්ඩාංකයවම වැඩ වගේ 5.25 කියලා නම් ගහන්න එපා ජීවිතේට. මොකද අපි කවදාවත් ආසන්න දශම ස්ථාන දෙකකට ඕකේ උත්තරේ කියන්නේ නැහෙනි. කිව්ව ගමන් දැනගන්නවා මූ ගිහිල්ලා තියනවා වෙන පාරක් තියෙන. හරි ආසන්න දශම ස්ථානයට කියන 5.3 කියලා කියන්නේ කවදාවත් 5.25 කියන්න එපා. එතකොට උ දැනගන්නවා මේකට මෙලෝ සම්මතයකට මේක නම් මෙච්චර සුලිරියට කියන්න බෑ. එහෙනම් මේ මූ කපටි ක්‍රමයකින් ඇවිල්ලා. කපටි වෙන්න නේද? යම් මට්ටමකට වඩා මට්ටමකට. අර යම් මට්ටමකට කපටි කියලා 5.25 දැම්මොත් ඉවරයි. ඒක පැහැදිලිද? එහෙම වුණොත් වැරදිදායිද නැද්ද කියලා මන් දන්නේ නැහැ. එතකොට දැනගන්න ඕනේ ඔයා වංචාකාරයෙක් කියලා. මොකද මේක දෙන්නේ මෙහෙම කරන්න නෙමෙයිනේ. අතේ උරුවට ඇඳලා ගන්න තමයි දෙන්නේ. එතකොට මෙහෙම කරපු ගමන් ඔයා වංචාකාරයෙක් කියලා දැනගෙන ඒ මිනිස්සයා ඔයා ගැන හොඳ හිතකින් නෙමෙයි පේපර් එක බලන්නේ. ඒක ඔයාට අවාසි. හැම වෙලේම පේපර් එක බලන කෙනාට ඔයා අහිංසකයි කියලා හිතෙන්න තියන්න. හැම වෙලේම ඔයා අහිංසකයි කියලා පේන්න පේපර් එක ලියන්න. මම නම් ඉස්සර කරේ මං හැමදාම එහෙමයි. පේපර් එක ලියලා අන්තිමේටම ලියනවා මම නම් පාඩම් කරේ අමාරුවෙන් මේකට දෙන්න පුළුවන් උපරිම ලකුණු ගන්න දෙන්න කියලා. හැමදාම මට හිතුවට වඩා ලකුණු ඇවිල්ලා තියෙනවා. හරි. ඕලෙවල් පේපර් එකෙත් එහෙම ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන්න මම ඕලෙවලුත් ලියුවා ඒ ලෙවලුත් ලියුවා ඩිග්‍රී ඒ වගේත් ලියුවා මම අන්තිමේටම. මම හැම එකකම ලියනවනේ. මම ඉංග්‍රීසි වල එක්සෑම් වගේ ලියුවා ඒ වගේත් මම ලියනවා. සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් ලියන්නේ. මම ලියනවා පේපර් එක අන්තිමේටම මම ලියනවා මම අමාරුවෙන් පාඩම් කළා මහන්සි වෙලා ලියලා තියෙන්නේ. මේ හොරට ලකුණු දෙන්න නෙමෙයි දෙන්න පුළුවන් උපරිම ලකුණු ටික මට දෙන්න. සාධාරණ ඉල්ලීමක් නෙමෙයි සාධාරණයි. එතකොට පුතේ උන්ුණත් නේ ඔය දශම කෑලි වගේ දෙන වෙලාවට පේපර් එක ගත්තාම දෙපැත්ත පෙරලා බලනවනේ ඔය මිනිස්සේ. අග තියනවා පේනවනේ ඔය. ඒක එකතු කරන වෙලාවට හරි
දශමයක් හරි වැඩිපුර අනිත් පැත්තට ගෙන වටයක් දිහරි වාසියට වට එනවා. මිනිස්සුනේ ඉන්නේ හැමෝම මිනිස්සු. ඔයා අවංකව හිතන්න ඔයා පේපරයක් බලන්න ගිය දවසක බලන එක හරි හොඳට ලියලා තියෙනවා නම් ඔයාව රවට්ටන්න හදලා නැත්තම් ඌ අන්තිමේටම එහෙමත් ලියලා තිබ්බොත් කවදාවත් අඩු කරනවද ඔයා? අඩුම ගානේ හොඳට එකතු හරි කරනවා අඩුවමට. පවුනේ මුට මේ වැරදියට එකතු කරලා තිබ්බොත් දෙපාරක් එකතු කරලා හරි බලනවා ලකුණු අඩු වෙලා තිබ්බොත්. ඒ වාසිය ගන්න. මන්නම් ගන්නවා ඒක. ඊදම් වෙන්නේ නැහැ නේද? ඕක දිහා තප්පර ගානේනේ. අන්තිමේටම පේපර් එක අර එකතු කරන්න ඇවිල්ලා දෙන්න කිව්වා මම පොඩ්ඩක් ඉන්න කියලා උත් ඉන්න තැන තමයි ඒක ලියන්නේ. හරි. කියන්නේ. හැබැයි ඔයා වංචාකාරක මේ වගේ එකක් අහුවෙලා අරගෙන දිවොත් දැනගන්නවා වෙනම කපටියෙක් කියලා. ඒකින්ද එහෙම එපා. මේවා පාවිච්චි කරන්න ලකුණු ගන්න ෆික්ස් කරගන්න. හරි. අපි ලියනවා. එහෙම ලිව්වා කියලා වැඩිපුර ලකුණු දෙන්නේ නැහැ නේ මොකෙක්වත්. වැඩිපුර ලකුණු දෙන්නේ නැහැ. හැබැයි කරන්න පුළුවන් උපරිම සාධාරණේ කරන්න. ඉස්කෝලේ වට වලියන්න යන්න එපා නෝන්නේ. ඒව ලියන්න ඉස්කෝලේ වට. අපි යනවා ඊළඟට ටියුට් එකේ නෝට් එකට. දැන් මේක පැහැදිලිනේ දාගත්ත නේද? ඔක දාගත්තනේ. දාගන්න. ටියුට් එකේ 15 පිටුවේ නෝට් එකට යන්නේ. ටියුට් එකේ 15 පිටුවේ නෝට් එකට යන්නේ. හරිනේ. මම 15 පිටුවේ නෝට් එකට යනවා ඊළඟට ආපහු. එතන ලියාගන්න මෙන්න මෙහෙම. ඒක මම පටන් අරන් ආරම්භයක් දීලා තියෙනවනේ ඔයාලට. නේ. ලියලා තියෙනවා උපරිම ලක්ෂයක් නොපවතින එහෙත් ලක්ෂ දෙකක් පවතින විට එම ලක්ෂ දෙක හරි මැද අගය එම ලක්ෂ දෙක හරි මැද එක්සි අගය පවතින විට එම ලක්ෂ දෙක හරි මැද එක්සි අගය එම ලක්ෂ දෙක හරි මැද එක්සි අගය ශ්‍රිතයේ සමීකරණයට ආදේශයෙන් ශ්‍රිතයේ සමීකරණයට ආදේශයෙන්
වයි අගය සොයා වයි අගය සොයා ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියලා දාන්න. වයි අගය සොයා ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. හරි. එතන ගණනය කිරීමක් කියලා තියෙනවා පුතේ. ගණනය කරන ආකාරය තමයි මම පෙන්නුවේ මේක. එතන ඉඩ මදිනේ ඕක දාගන්න. පාඩ ඉඩ තියෙන තැනක ඉඩ තියෙන විදියට දාගන්න. මට අමතරව කියලා දෙන්න තිබ්බේ ඔන්න ඔය කාරණා දෙක තමයි ප්‍රස්ථාර ඇඳීම සම්බන්ධයෙන්. ඊට අමතරව මම අර ගිය සතියේ කියපු විශේෂිත කාරණා. ගිය සතියේ කියපු විශේෂිත කාරණා මෙන්න මේ ශිතයන්ගෙන් ශිතේ ආකාර කීපයක් තිබ්බත් මෙන්න මෙයාලගෙන් ශිතේ නැතුව ප්‍රශ්න දෙන්න පුළුවන්. දෙනවා කියන්නේ දෙන්න පුළුවන්. මම ඒකට හේතුවක් කියන්නම්. y සමානයි මෙන්න මේ ආකාර දෙකකින් x ධන b වර්ග ධන c ආකාරයෙන් වගේම y සමානයි x ධන a x ධන b කියන ආකාර වලින් දෙන්න පුළුවන්. ශිතේ අඳින්න නැතුව. එතකොට වැඩිපුරම දෙන්න ඉඩක් තියෙන්නේ මෙන්න මේකෙන්. එතනදී මම ඔයාලට කිව්වා මේකේ ඍණාගයෙන් සමමිතිකාක්ෂ සමීකරණය ගන්න පුළුවන්. මෙතන තියෙන එක මෙතන ධන පහ තිබ්බොත් ඍණ පහ. මෙතන ඍණ පහ තිබ්බොත් ධන පහ. මෙන්න මෙතන තියෙන අගයෙන් උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ධනද ඍණද කියන එක මත උපරිමයක්ද අවමයක්ද කියලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඍණ නම් දුකයි. ඍණ තිබ්බොත් මේ පැත්තට. ධන නම් සතුටුයිනේ. ධන වුණොත් මේ පැත්තට. ඍණ වුණොත් මේ පැත්තට. ධන වුණොත් මේ පැත්තට. මෙතන ධනද ඍණද කියලා උපරිමයක්ද අවමයක්ද කියලා කියන්න පුළුවන්. හරි මේ වගේ තේමයි මුලින් ධනද ඍණද කියලා ඒක කියන්න පුළුවන් ඕන කෙනෙක්. එතනින් එහාට ගියාම ගොඩක් ප්‍රශ්න මේකෙනුත් අහන්න පුළුවන්. එතකොට හරිද? එතකොට මේ විභාගෙදි වැඩිපුර ප්‍රස්ථාරයක් අදින්න දෙන්න ඉඩ තියෙන්නේ මෙයාගෙන්. හරිද? නැත්තම් මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියලා හරි පස්සේ දෙනවා. එහෙනම් මෙයාව තමයි වැඩිපුරම ෆිට කරගන්න ඕන. මෙයාලත් එක්ක ෆිට එකෙත් ඉන්න ඕන. මම ඒ වර්ග ටිකම කතා කරනවා මෙතනින් ඉස්සරහට. හරිද? මට දැන් කියන්න මම දැන් මේ ටික කියාගෙන යනවා. මීට අමතරව දැන් අච්චු පොතේ ගණන් ඔයා ගෙදරදී හැදුවානේ. හදද්දි ඔයාට මොනවද ගැටලු ආව ප්‍රශ්න කියලා චුට්ටක් කියන්නකෝ. chat එකට දාන්නකෝ. මෙන්න මේ ගාන තමයි සර් අවුලක් උනේ. අපි ගිය සතියේ පිටුවංග 46 වගුව පැහැදිලි කරා. පිටුවංග 50 වගුවට මම යනවා. ඒ අතර ඔයා දාලා තියන්න chat එකට. පිටුවංග 50 වගුව අච්චුපතේ 15 පිටුවෙත් ඔය වගුවම තියෙනවා.
පුතේ මෙන්න මේ වගුවෙක් කියනවා මෙන්න මේ ආකාරයේ මේ අර මම දෙවෙනියට කිව්වේ ධන A ධන B ආකාර. ඔය වට ඍණ ලකුණු වෙන්නත් පුළුවන්. ඔව්. එතකොට මේ ධන නම් අවමයක් ඍණ නම් උපරිමයක් මේකෙත් බලන්න පුළුවන් බලන්නකො උපරිම අවම ලක්ෂයේ ඛණ්ඩාංක. දැන් මේවා මතක තියාගන්න එක මේකේ නම් අතිශය වැදගත් නෑ මම කියන්නේ මතක තියාගන්න එපා කියලා පුළුවන් නම් මතක තියාගන්න. මේ තියෙන්නේ ප්‍රස්ථාරයක් අඳින්නේ නැතුව කියන්න කිව්වොත්. එතකොට ඇයි මේක මතක තියාගත්තේ නැතත් කමක් නැහැ කියන්නේ මතක තියාගත්තත් කමක් නැහැ නෑ කියලා අවුලක් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. මම තාර්කිකව කියන්නම් ඒක හිතන්නේ නැහැ කියලා. විභාගෙදි කවදාවත් ප්‍රස්ථාරයක් අඳින්න නැතුව ඔයාට ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. එක්ක ඔයා ඇඳලා දෙනවා නැත්නම් ඔයාට ප්‍රස්ථාරය අඳින්න කියලා දෙනවා. එතකොට ප්‍රස්ථාරය ඔයා අඳිනවා නම් ප්‍රස්ථාරය අඳින්න නැතුව උත්තර හොයන විදිය දැනන් හිටියා කියලා ලොකු chance එකක් ලැබෙන්නේ නැහැ මේකෙදි. කෙටි ප්‍රශ්නයකට ඇහුවොත් තමයි පොඩි හරි chance එකක් තියෙන. හැබැයි ඒකත් ගොඩක් වෙලාවට අහන්නේ y සමානයි mx ධන c ගේ අනුක්‍රමණීය අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් අපෙන් අහනවා අර මං කලින් කිව්ව පළවෙනි වර්ගය ගැන. එහෙම එක්කෙනෙක් දීලා එයාගේ උපරිම ලක්ෂයේ සමමිතිය වගේ අහයි. මොකද පළවෙනි කොටසේදී ඔයාලට අමාරු ප්‍රශ්න දෙන්න යාලට අයිතියක් නැහැ. යම් සීමාවකට වඩා අමාරු ප්‍රශ්න. ඒ කියන්නේ දුෂ්කරතා දර්ශකයේ යම් සීමාවක් ඉක්මවා ගියපුවා දෙන්න බෑ යාලට. ඒකින්ද එයා දෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. එතකොට එයා ගොඩක් වෙලාවට y සමානයි mx ධන c ගෙන් තමයි ඒ ගාන තෝරගන්නේ. පේපර් එක හදන අයට එහෙම කොන්දේසි තියෙනවා. අමාරු කරන්න බෑ ඕනවට වඩා. එතකොට මෙතන තියෙන එක දැනගෙන ඉන්න. මේක පට්ට chance ඔයාට අර මම කිව්වේ ගාන හදලා අගේ හොයා ගන්න වෙලාවට එහෙම උපරිම ලක්ෂය මේ කාරිද මේ ටි කාරිද කියලා බලා ගන්න පුළුවන්. මේ වගුව ඒකට වටිනවා. මේකෙන් y කැපෙන තැන් සමමිති කක්ෂ ඔක්කොම බලා ගන්නත් පුළුවන්. මගේ ලයින් එකේ අවුලක් ගියොත් කියන සමහරලාට මට සිග්නල් ඩ්‍රොප් කියලා පෙන්නනවා. මම ඒ වෙලාවට try කරනවා නිශ්ශබ්දව ඉන්න. හරි. දැන් හරිද බලන්න ලයින් එක? දැන් හරිද? කාඩවත් පුතේ පේපර් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න ගියාම ප්‍රශ්නයක් ආවේ නැද්ද? අච්චු පොතේ වට ඔයාලා නියමයිනේ. ෂා. අපිටත් හැබැයි අවුල් යනවා ඊට ගානේ මේක කොහොමද මේක එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කියලා අපිටත් සැක හිතෙනවානේ. පාට එහෙම වෙන්නේ නැහැ නේ. ඔයා නියමයිනේ. ඈ නේද? හරි. හොඳයි අපි අංක මම දෙන්නම්කො ප්‍රශ්නයක් දැන්. හරි ඔයාලට අවුලක් නැහැ. අපි යනවා පුනරීක්ෂණ අභ්‍යාසයට. පුනරීක්ෂණ අභ්‍යාසයට යනවා. පුනරීක්ෂණ අභ්‍යාසයේ ප්‍රස්ථාර ඇඳලා තියෙන හින්දා අපිට වහසුවක් වෙනවා ඒක. එයා ප්‍රස්ථාර ඇඳලා ප්‍රශ්න අහලා තියෙන හින්දා අපිට ලේසි. මම ඒකින් යනවා පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගානට මිශ්‍ර අභ්‍යාස මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගානට. පුනරීක්ෂණ නෙමෙයි මිශ්‍ර. මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරයෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. පට ගාලා ලියයි යම් බලන්න.
ඉවරයි දාන්න පැටවු chat එකට ඉවරයි කියලා මට ඒකට අදහසක් ගන්න පුළුවන් ඉවරයි එකේ. ප්‍රස්තාරේ අඳලා තියෙන ඉඳ වෙලාවක් යන්නේ. කවුරුත් ඉවර නැද්ද පුතේ? වෙලාව නැහැ ඉන්නවද? ඇති කියලා හරි දාන්නකෝ. ඇති කියලා හරි දාන්න නැතිනම්. ඉවර නැති වුණාට ඇති නම් ඇති කියලා හරි දාන්න.
ඇති එල තව චුට්ටක් කිව්වට ඇති මම දැන් උත්තර කියාගෙන යන්නම් මේවට මේකෙම මේක ලේසියිනේ ඇඳලානේ තියෙන්නේ මම ඒකෙම උත්තර කියන්නම්කෝ බලාගන්න ඒක x සමානයි 3 විට y කියා කියන්නේ. එතකොට මොකද කරන්නේ පුතේ? x සමානයි 3 විට y කියා කියන්නේ කිව්වාම x3 දී y කියාගේ බලන්න. මේ x3 දී x3 කියන්නේ මෙතන. එතකොට y කියාගේ කීයද? මේක. කීයයිද? ඍණ 1යි. x සමානයි 3 වෙලාවට ශිතේ 3 වෙලාවට y කියාගේ 1යි. ඍණ 1යි. පළවෙනි එකට උත්තරේ ඍණ 1. ඊට පස්සේ දෙවෙනි එක සමමිතික රේඛාව ඇඳෙහි සමීකරණය මට කඩිරක් අඳින විදියක් නැති හින්දා මම අඳිනා කඩිරක් තමයි මේකෙදි එන්න ඕන පැටව. ඔන්න කඩිරක් ගැහුවා. එහි සමීකරණය කඩිරක් එන්න ඕන මේකේ. සමීකරණය මොකද්ද? x සමානයි සමීකරණය එනෝනේ x සමානයි 1.5යි. සමමිතික රේඛාවේ සමීකරණය එන්න ඕන 1.5 නැත්නම් 1.2න් 1 1.5යි එහෙම නැත්නම් 1.2න් 1යි ශ්‍රිතය ඍණවනාගේ පරාසය කියන්නේ ඍණ පැත්තේ තියෙන අගේ පරාසය ඒ කියන්නේ x මේ තැන් දෙක අතරනේ මම කලින් කයින් කරන්නම් ඍණවනාගේ පරාසය කියන්නේ මෙන්න මෙතන ඉඳලා ඒ කියන්නේ මේ ඔන්න ඔය පොයින්ට් දෙක අතරනේ ඔන්න x ගේ පරාසය අපිට දාන්න පුළුවන් ඍණ 0.3යි නේද ඍණ 0.3යි අසමානතා ලකුණ දානවා x දානවා ආය අසමානතා ලකුණ දානවා 3.3යි ශිතේ ඍණවන ඕක වචනෙන් කියන්නත් පුළුවන් මෙන්න මෙහෙම කොහොමද ඍණ 0.3 හා 3.3 අතර කියලා වචනෙන් කියනවා නම් කියන්න පුළුවන් ඍණ 0.3 හා 3.3 අතර ඊට පස්සේ කියනවා මෙම වර්ගජ ශ්‍රිතය අන්න මම කිව්වේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කිව්වොත් අපෙන් අහනවා A ටයි B ටයි එන්න පුළුවන් නාගයන් පුතේ මෙතන A ට එන්නේ මොකක්ද A වෙනුවට එන්නේ ශිතයේ උපරිම තැන අගය ඒක තමයි සමමිතික අක්ෂ සමීකරණයනේ උපරිම වෙන තැන x කියාගිය A වෙනුවට එන්නේ උපරිම වෙන තැන x කියාගිය මෙතනින් මම ගන්නම් මෙන්න මෙතන තියෙන x කියාගිය කීයද 1.5 නැත්නම් 1.2න් 1 B ට එන්නේ B වෙනුවට එන්නේ උපරිම තැන y ගේ අගය උපරිම තැන y ගේ අගය එතකොට A වෙනුවට දාන්න වෙන්නේ 1.5 නැත්නම් 1 භාගය B වෙනුවට දාන්න වෙන්නේ 3.1 වගේ නේද 3.1 වගේ 2 වගේ 3.2 B වෙනුවට දාන්න වෙන්නේ 3.2 ඍණ 3.2 A වෙනුවට දාන්න වෙන්නේ ධන 1.5 B වෙනුවට දාන්න වෙන්නේ ඍණ 3.2
ඉහත 4 අනුව y සමානයි බිඳුව වන විට x කියා කියන්න අහනවා. y සමානයි බිඳුව වන විට x කියා කියන්න අහනවා. y සමානයි බිඳුවේදී x කියා කියන්නේ මෙන්න මේ කැපෙන තැන් දෙකේ අගයන්. අපිට කියන්න පුළුවන් ඍණ 0.3යි ධන 3.3යි කියලා. අන්තිමේකට උත්තරේ දෙන්න මම බෝඩ් එකට යනවා. x ට කියලාද 4 වෙනි එකේ x කීයද? 4 වෙනි එකේ x කීයද අහනවා. එක්ස්ට්‍රා අගයක් දාන්නේ 4 වෙනි එකේ එක්ස්ට්‍රා අගයක් දාන්නේ a ටයි b ටයි විතරයි දාන්නේ. රෝමී ඉලක්කම් 4 a ටයි b ටයි විතරයි දාන්නේ. a ට 1.5 b ට ඍණ 3.2. තුනයි දශම එක නෙමේ 3.2 එක දෙකෙන් දෙකට යන්නේ දශම කොටස් 5යි තියෙන්නේ. ඒක දෙකෙන් දෙකට යන්නේ 3.1 නෙමේ 3.2. මේ උදේ කියනවා ඉහත ශිතයේ සමමිතික රේඛාවම සහිත වූද උපරිම අගය පහ වූද. දැන් අපිට මේ ආකාරයෙන් ඒවා ලියන්න ලේසි. y සමානයි x ධන b වර්ගය ධන c ආකාරයට ලිව්වොත් ගොඩ. x ගේ සංගුණකය කියන්නේ එක කියන්නේ. එහෙම නැත්නම් අපිට ඔක ලියන්න බෑ. කොහොම ප්‍රශ්නයක් අහනවා නම් අනිවාර්යෙන් ඔය කතාව කියන්න ඕන. ඒ කියන්නේ මේ x ට වෙන වෙන අගයක් නැහැ කියලා 1x 2x අපිට ඒවා අඳින්න දෙන්නේ නැහැ නේ කවදාවත්. මේ જાතියදී අපිට දෙන්නේ x ට එකේ ඒවා විතරයි. x ගේ සංගුණකය එක වූද? ඒ කියන්නේ සාමාන්‍ය එකෙක්. උපරිමාගය පහ වූද? උපරිමයක් නම් මේ උපරිමයක් නම් ධනද ඍණද? ඍණ. y සමානයි ඍණ x සමමිතික අක්ෂයේ ඒකම නම් ධන 1යි 2න් 1. ඇයි සමමිතික අක්ෂය වෙනස් වෙලා නැහැනේ? ඍණ 2යි එකේ නේද? ඇයි අරකේ ධනනේ තියෙන්නේ? එහෙනම් මෙතන එන්න ඕන ඍණ 1යි 2න් 1. අරකේ ධන නම් මේකේ ඍණ වෙන්න ඕන. උපරිමාගය පහ වූද? ධන 5. උපරිම කිව්වෙයින්ද ඍණ කතාවෙන් පටන් ගත්තා. උපරිමගයක් එකේ තියෙන්නේ සමමිතික අක්ෂය එකම වෙනවා කිව්වා වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ධන 1.5. එහෙනම් මෙතෙන් දෙන්න ඕන ඍණ 1.5 කියලා. එතන වෙනසක් වුණා නැහැ. උපරිමගය 5 කිව්වෙයින්ද c වෙනුවට 5 ආවා. x සංගුණකේ එක කිව්වේ මේක නෝමල් එකෙක් වෙන එකෙක් නෙමෙයි කියන්න. කොහොමත් ඔයාට x සංගුණකේ වෙන එකක් වුණා නම් ඕක ලියන්න බෑ. x ගේ සංගුණකයේ වෙන එකක් වුණා නම් ඔයාට ඕක ලියන්න බෑ. මගේ ලයින් එක අවුල්ද? ක්ලියර් නැද්ද? මම ඊළඟ ගානට යන්න කලින් මේකේ රෝම ඉලක්කම් 4 ආයෙ පැහැදිලි කරන්න කියලා තියෙනවා ළමෙක්. මම ඒකද ආයෙ එක මතක් කරලා යන්නම්. 4 පුතේ මේ ආකාරයට ප්‍රකාශ කරොත් අපෙන් අහනවා a ටයි b ටයි එන අගයන් මොනවද කියලා. a ට එන්නේ සමමිතික අක්ෂයේ අගය හැම වෙලේම එහෙමයි. b ට එන්නේ උපරිම තන අගය. එතකොට b ට දාන්න වෙන්නේ ඍණ 3.2 a ට දාන්න වෙන්නේ 1.5.
හරි. පස්වෙනි එකේ අහලා තියෙන්නේ y සමානයි බිඳුව වෙන විට x කියලා. ඒ කියන්නේ මූල. y සමානයි බිඳුව වෙන විට x කියන්නේ මූල. අපි යනවා ඊළඟ එකට. දැන් බලන්න ඒකට උත්තර ලියන්න ඔයා. ඔන්න ශ්‍රිතේ තියෙනවා ඔන්න ප්‍රශ්න තියෙනවා මට ගාලා ලියන්න. විනාඩි 4-5ක් දෙනවා මම. අද මේ පැත්තට පුතේ සෑහෙන්න වර්ෂා සහිත කාලගුණයක් තියෙන සිග්නල් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් එහෙම වෙලාවට කියන්න.
වෙලා ඕන ඉන්නවද? තාම ලියනවද? හරිද? තව කරන්න ඉන්නවද පුතේ? බරදින්න හරි කරන්න ඕන කොල්ලෝ ඈ. දෙන්නයි දාලා තියෙන ඉවරයි කියලා. හරි හොඳයි. ඔන්න මම ආපහු යනවා. ඒකට මම කරනවා ඔයා බලන් ඉන්න. දැන් කෝ වැඩෝ ටික ගෙදරින් කරාද? ඈ y සමානයි බිඳුව වන x යගයන් ලියා දක්වන්න කියනවා. ඍණ 1යි ධන 2යි. ඔන්න අගයන් දෙක පළවෙනි එකට ඉහත එකේ පිළිතුර ඇසුරින් අඳින් ලැබූ වර්ගජ ප්‍රස්ථාරයට අදාළ වර්ගජ ශ්‍රිතය මෙම આવොත් a ට හා b ට ලැබෙන අගයන් ලියන්න. a ට හා b ට ලැබෙන අගයන් ලියන්න කියනවා. කෙලින්ම පුතේ a ට කියන්න මෙන්න මේකේ ධන එක හැබැයි ධන ඍණ මාරු වෙලා නෙන්න ඕන. a ට කියන්න මෙන්න මේ මෙතන තියෙන එකේ ධන එක වරහන් දාලා ලියනවා නම් ඕක පැටලෙනවා. ඇතුලේ ලියන්න ගියොත් ඒකින්ද එළියෙන් ලියන්නකෝ. එතකොට ඉවරයි වැඩේ. a සමානයි අර විදියට ප්‍රකාශ කරන්න කියලා නෑනේ. යටින් ab දාලා ලියන්න පුළුවන් නේ. a ට දාන්න ධන එක. b ට දාන්න ඍණ දෙක. ඔය පිළිවෙලටත් දාන්න. ඉස්සෙල්ලා හම්බෙන්නේ a නේ. a ට දාන්න ධන එක. නැත්නම් අර එක ඇතුලේ ලියනවා නම් ඍණ එක කියලා ලියන්න තිබ්බා. එහෙම ඕනේ නැහැ. a ට ලියන්න ධන එක කියලා.
එළියෙන් ලියලා බීට ලියන්න ඍණ 2 කියලා. වරහන් ඇතුලේ අරක ඇතුලේ ලිව්වොත් ඒට ලියන්න වෙන්නේ නේද? ඍණ 1. එතකොට ධන 1 වෙනවනේ. බීට ලියන්න වෙන්නේ වරහන් ඇතුලේ අතන ලිව්වොත් ධන 2 කියලා. එතකොට ධන ඍණ වෙලා එහෙම යනවා. එහෙම කරන්න ඕනේ. කෙලිම මෙතන තියෙන මේ වගේ ඍණ පැත්ත අරන් ලියන්න. අතනින් කරන්න ගියොත් පැටලෙයි. නැත්තම් වරහන් ඇතුලේ ආය වරහනක් දාන්න වෙයි. ඔය තැන්වල ඒ වගේ ඍණ ඒවා. ඒට බීට හැම වෙලෙම ඉන්නේ ඒවා. ඊට පස්සේ ආනවා මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කර මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරොත් කීයද දාන්න වෙන්නේ 2.2 කියලා අපි දාමු ආසන්න වශයෙන් q ට දාන්න වෙන්නේ ධන 2.2 උපරිම තැන එකනේ p ට දාන්න වෙන්නේ භාගය නැත්නම් 0.5 ඇයි සමමිතිකාක්ෂයකනේ ඒක ප්‍රස්ථාරය ඇසුරෙන් තහවුරු කරන්න කියනවා ඒ කියන්නේ මේ දැන් අර ඉහත දෙකෙහි A හා B අගයන් ආදේශ කර A ගේ B ගේ අගයන් දාලා හරිද එහෙම කරලා ප්‍රස්ථාරයේ ඇසුරින් මේක තහවුරු කරන්න කියලා කියනවා උපරිම අගයන් අරගෙන එතකොට ගණනය කිරීමක් කරන්න වෙනවා ඉස්සෙල්ලා මොතන තියෙන දෙක ලියා ගන්නකො ඇත්තටම එන්න ඕන දෙක ප්‍රස්ථාරයේ ඇසුරින් තහවුරු කරද්දී එන්න ඕන අගයන් බලා ගන්නකො p ට එන්න ඕන කීයද භාගය q ට එන්න ඕන කීයද 2.2 එතන 2.25 වගේ ආසන්න වශයෙන් 2.2 2.3 වගේ අගයක් එන්න ඕනේ අතර උනත් කමක් නැහැ ඔයාට පුතේ මෙන්න මෙයා චුටයි ඉන්නකො දැන් ඒක එහෙම ලියාගත්තා හැබැයි ඔයාට තාම මෙන්න මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම කෙනෙක් කරන්න බෑ ඔයා තාම දන්නේ කොහොම ඉන්න කෙනෙක් සුළු කරලා මේ යට જાතිය කෙනෙක් කරන්න ඔයාට තාම බෑ එයි තාම ඔයා වර්ග පූර්ණය දන්නේ වර්ග පූර්ණය දැනුම ඕන සමීකරණ පාඩමේදී චුට්ටක් මට මතක් කරන්න මේ જાතිය එක්කෙනෙක් මෙහෙම කරලා පෙන්නන්නේ කොහොමද කියලා වර්ග පූර්ණය ඉගෙනුවාට පස්සේ මම උගන්වන්නම් ඉස්කෝලවල වර්ග පූර්ණය කරලා ඉන්න අයට ඒක පුළුවන් ඊට පස්සේ y කුඩයි හෝ සමානයි ඍණ 4 කිව්ව ගමන් ඍණ 4න් ඉරක් ගහ ගන්න එහෙම වෙන අගය පරාසය එහෙම වෙන අගය පරාසය ආනවා අර අසමානතාවයේ සමාන ලකුණක් තියෙනවා නේද දැන් මේ ඒක ඉඳලා අතන ඉඳලා මෙතෙන්ටවනේ එතකොට පුතේ ඔයාට උත්තරේ විදියට කියන්න පුළුවන් මෙන්න මෙහෙම සංකේතෙන් ලියනවා නම් නේද මැද්දට x දාලා අසමානතා දෙපැත්තට දාලා
අසමානතා දාදී මේ ඉරක් දාන්න මතක තියාගන්න මොකද ප්‍රශ්නයක තියෙන හින්දා මෙහා පැත්තේ ඉන්නේ ඍණ 2යි අනිත් පැත්තේ ඉන්නේ ධන 3යි එහෙම වන චුට්ටකින්න ඒකේ තියෙන්නේ y කුඩයි කියලා නේද y කුඩයි ඍණ 4 වන ශිතේ ඍණ 4ට වඩා කුඩා වන පොඩ්ඩක් ඉන්න එතකොට ඔහම කියලා හරියන්නේ නැහැ නේ එතකොට ඔයා කියන්න වෙන්නේ මෙතනින් මෙහා පැත්ත පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඕනේ මෙතනින් මෙහා පැත්ත මෙතනින් මෙහා පැත්තයි ඔය තැන් දෙක මාක් කරගන්න ඕන මෙතනින් මෙහා පැත්තයි කියලා ඇයි ශ්‍රිතය ඍණ 4ට සමාන හෝ කුඩා ඍණ 4ට වඩා කුඩා ඒ කියන්නේ ඍණ 4න් කුඩා පැත්තට යනකොට මෙතනින් මේ වම් පැත්තයි දකුණු පැත්තයි එතකොට කියන්න වෙන්නේ හරි අර කලින් උත්තරේ ලියන්න වෙන්නේ විශාලයි කියලා තිබ්බනම් ඕකේ කියන්න වෙන්නේ මෙතන එක ලියනවා මම ලියනවා x මං කිව්වා මට දකුණු පැත්ත එක කියන්න දන්නේ නැහැ මම වම් පැත්ත එක කියන්න දන්නවා 3යි මෙතන මං කියන්න දන්නවා දකුණු පැත්ත එක මම වම් පැත්ත එකක් කියන්න දන්නේ නැහැ මොකද කොච්චර දුරක් එයා යයිද දන්නේ නැහැ ඍණ 2යි මේකෙත් මෙහෙම දානවා මේක හා වම එක ලියලා ඒක හා දකුණු එක කියලා ලියන්න මේක හා මේක මේක හා මේක දෙක එකට සෙට් කරලා ලියන්න පුළුවන් අය ලියා ගන්න නැත්නම් වමේ තියෙන එක හා දකුණේ තියෙන එක අරක හා මේක ඊට පස්සේ යනවා ශිතේ අගේ ධනව වැඩි වෙන පරාසය ශිතේ අගේ ධනව වැඩි වෙන ධන පැත්තේදී වැඩි වෙනවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකම් ඍණ 1 ඉඳලා 0.5 වෙනකම් වචනෙන් කියන්න පුළුවන් ඍණ 1යි 0.5යි අතර වචනෙන් කියන්න පුළුවන් ඍණ 1යි 0.5යි අතර නැත්තම් මැද්දට x දාලා ඒකට උත්තරේ මෙතන දාන්න මේ අසමානතාව මේ පැත්තට දාලා ලියන්න පුළුවන් ඍණ 1යි ධන පැත්තේදී 0.5යි අතර තමයි ඔය සීන් එක වෙන්නේ ඍණ 1යි 0.5යි අතර ශිතේ අගේ ධනව වැඩි වෙන පරාසය රෝමි ඉලක්කම් 3ට උත්තරේ ලියන්න ඔයා තාම දන්නේ නැති හින්දා මම ඒක තියෙනවා වර්ග පූර්ණයේදී මම ඔයාලට ඒක කියලා දෙන්නම් හොඳයි ඒකේ ප්‍රශ්න තියෙනවද කියන්න 2.5 බැරිද කියලා අහලා තියෙනවා මොකද්ද දන්නේ ඊට අමතරව තේරුනේ නැහැ කියලා තියෙනවා මොකද්ද කියලා කියලා නැහැ නේද
හරි පැහැදිලිව අහන්න පුතේ chat එකට දානකොට මොකක්ද මොකක් සම්බන්ධයෙන්ද ඔය අහන්නේ කියලා දාන්න ප්‍රශ්න අංක එහෙම තියෙනවනේ මේක ඒක කියලා දැම්මම මම කොහේ හොයන්නද නේද දැන් ඔයාලා try එකක් දෙන්න මෙන්න මේකට ඒකේ මොකක් හරි අවුලක් තියෙනම් කියන්න chat එකට දාන්න මං උත්තර ආපු හැටි පැහැදිලි කර කර නිගියේ ආවේ කොහොමද කියලා අහන්නේ දෙකේ දෙකේ Aටයි Bටයි මේ අහ ගන්න ආය දෙවනි එක තේරුන්නේ නැහැ කියලා තියෙනවා දෙවනි එකේ ආන්නේ A ගෙයි B ගෙයි අගයන් A ගෙයි B ගෙයි අගයන් අහනකොට මේ ආකාරයට ප්‍රකාශ කරලා මේ හොඳට අහගන්න ශ්‍රිතේ තියෙන්නේ මේ ආකාරයට නම් නැත්තම් මෙහෙම ශ්‍රිතයක් දීලා මේ ආකාරයට කතාවක් කියලා Aට Bට ලියන්න කිව්වොත් Aට Bට ලියන්න කිව්වොත් ඔයාට හරි ලේසි ඔයා A වෙනුවට ගන්න මෙන්න මෙතන ඉන්න කෙනාගේ ලකුණ අනිත් පැත්ත කරන්න ඍණ එක වෙනුවට ධන එක දාන්න බීට කියන්න කිව්වොත් පටල ගන්න යන්න එපා අර වරහන් ඇතුලේ ලියන්න යන්න එපා ඔයා ලිව්වොත් තව වරහන් දාලා එක එක ක්‍රම තියෙනවා මෙතන තියෙන එකට මෙයාගේ තියෙන එකේ ලකුණ අනිත් පැත්ත දාලා ලියන්න ඔය පුතේ ඇවිල්ලා තියෙන්නේ විසඳුම්නේ ඔය වයිට බිඳුව ආපු වෙලාවට බලන්න අර අපි දන්නවනේ දෙන්නෙක්ගේ ගුණිතයෙන් බිඳුව එනම් කියලා අපි අගයන් හොයනවනේ මතකද ඔයාට අපි මේ වගේ තියෙන වෙලාවට මේ මෙතන සමානයි බිඳුව කියලා දෙන්නෙක්ගේ ගුණිතයෙන් බිඳුව එනම් එකෙක් බිඳුව විය යුතුයි අපි එහෙම කියනවනේ එහෙම කියලා මේකේ xයි නේද සෝරි එතන නෙමෙයි මෙන්න මෙහෙම තියෙනකොට මේ දෙන්නෙක්ගේ ගුණිතයෙන් බිඳුව එනවා නම් නේද y බිඳුව දාලා දෙන්නෙක්ගේ ගුණිතයෙන් බිඳුව එනවා නම් එකෙක් බිඳුව වෙන්න ඕන කියලා අපි හොයන්නේ අන්න ඒ සීන් එකනේ එතකොට ඇතුලේ ඍණ තිබ්බොත් එළියට එනකොට ධන වෙනවා එළියේ ධන තිබ්බොත් ඇතුලට එනකොට ඍණ වෙන්න ඕන මම ඕක පෙන්නන්නම් තවත් අච්චුපතේ තියෙන උදාහරණයක් අරගෙන ඔයාට දැන් යාලා අපිට ඇඳලා තියෙනවානේ අච්චුපතේ හැම දෙයකම පැහැදිලිව උදාහරණ තියෙනවා මේ බලන්න මේක මේ නිදසුන එක කියන එකට යන්න එයා කෙලින්ම Aටයි Bටයි අගයන් අරන් තියෙනවා මම ඒවා යා කරලා පෙන්නන්නම් ඔයාට A3යි ලකුණ මාරු කරලා අරන් තියෙන්නේ නේ Bට දාලා තියෙන්නේ ඍණ 1යි ලකුණ මාරු කරලානේ අරන් තියෙන්නේ ඔය කියන්නේ මොන ආකාරයට ප්‍රකාශ කරොත් කියලාද මේ ආකාරයට ප්‍රකාශ කරොත් කියලානේ මේ වෙලාවට ප්‍රස්ථාරේ දිහා බලලා එතන ධන එක නම් අරුවට දාන්න වෙන්නේ ඍණ එක කියලා ඉස්සෙල්ලා ඍණ 3 තියෙන හින්දා ඒට යාව ගත්තා අර එතකොට පිළිවෙලයිනේ ඒට යාව ගත්තා මොක ගත්තත් වැරදි දාන්න නැති වෙයි හැබැයි ඒට ගන්න මෙතන ඉන්න කෙනාව බීට ගන්න මෙතන ඉන්න කෙනාව
හරිද? පැහැදිලිද? හරි. ඒකත් ඇති. පැහැදිලිනේ දැන් හරි ඇති මං හිතනවා ක්ලියර් ඇති. මම ප්‍රශ්නෙකට යන්නම්කෝ. දැක්කනේ වෙච්ච තියෙන බැලුවානේ නේ. අපිට වෙලාව ඉතුරු වෙනවා. ඇත්තටම මේ ක්‍රමේ වෙලාව ඉතුරුයි ඔන්ලයින් ක්‍රමේ නැත්තම් ඔය හැම එකම ප්‍රස්තාර ඇඳලම පෙන්වන්න එපැයි. මේක පැහැදිලි ක්වීන්. හරි. අපි ඊළඟට යනවා ප්‍රශ්නෙකට. මට කියන්න මෙන්න මේ වගේ. ඔයා මෙන්න මේකට උත්තර ලියන්න. මේ පිටු අංක 49 50 පිටු අංක 50 12යි 3 අභ්‍යාසය. පිටු අංක 50 12යි 3 අභ්‍යාසය. පිටු අංක 50 12යි 3 අභ්‍යාසය. මේ ලකුණු කරණේවට උත්තර ලියන්න ඔයාලා. ශ්‍රිතේ අඳින්නේ නැතුව ඒ කියන්නේ ප්‍රස්තාර අඳින්නේ නැතුව මේ දෙකේ ඔය උඩ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න.
හරිද? ඒ පුතේ ඔච්චර ඔය අඩුවෙන් දාන්නේ. එක්ක chat එකට දාන්න කැමති නැහැ. හරි ඇති. මම මෙහෙමම කියාගෙන යන්නම්කෝ මේකෙත්. දැන් මේක මම බෝඩ් එකේ දාලා කියන්නම්. එල. පැහැදිලිද? ඉතින් අපි බලමු මේ වගේ කොහොමද කියන්න පුළුවන් උපරිම දාවමද? y සමානයි x ධන දෙකේ වර්ගය ඍණ 3. ස්වභාවය තමයි පුතේ උපරිමයක්ද අවමයක්ද කියන එක. චිතේ ස්වභාවය. මෙතන ධන නම් මේ ධන නම් මොකද වෙන්නේ? සතුටුයි. ධන නම් සතුටුයි කියන්නේ මොකද්ද? අවමයක්. හරි. ඊට පස්සේ කියනවා උපරිම අවම අගය sorry b එක යනවා සමමිතික රේඛාවේ සමීකරණය. මෙතන ධන දෙක නම් ඒකට දාන්න වෙන්නේ ඍණ දෙක. උපරිම අවම අගය අහනවා මෙතන තියෙන අගය හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම් ගන්නවා මෙතන ඍණ 1යි මේකයි ඍණ 2 ඍණ 3. ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ නේ බලාගෙනම කියන්න පුළුවන්. හැබැයි විභාගෙට ඕකේ ගොඩාක් ඒවා අහන්නේ අර දැක්කේ අර කලින් ප්‍රස්ථාරයක් ඇඳුම් කෙනෙක් එයාව මේ විදියට කිව්වොත් කොහොම කියන්න වෙයිද? වගේ සීන් එකක් අහන්න පුළුවන්. එයාව මේ විදියට කිව්වොත් මේ තැන් වල කියන්න මොනවද වගේ අහන්න පුළුවන්. ඒ ඇරෙන්න ප්‍රස්ථාරයක් අඳින්න නැතුව මේක විතරක් දීලා ඕකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද අහන්න පුළුවන් ටිකයිනේ. ඒකින්ද ෆස්ට් පේපර් එකේ අහන්න බෑ අමාරු වැඩි හින්දා සෙකන්ඩ් එකේ අහන්න බෑ අපරාධ වෙන හින්දා ප්‍රශ්න ටිකක් වෙන හින්දා ඒකින්ද ලොකු එකකට යනවා. ඒකයි මම අර කලින් කිව්වේ හේතුව. ඊට පස්සේ අපි යනවා ෆෝමියුලා කන් 3ට y සමානයි ඍණ x ඍණ 2 වර්ගය ධන 4 මේ ඍණනේ ඍණ වුණොත් මොකද දුකයි උපරිමයක් තියෙන්නේ සමමිතික රේඛාවේ සමීකරණය කියන්නේ මෙතන තියෙන එකේ අනිත් පැත්ත ඍණ 2 නම් ධන 2 උපරිමව මාගේ අහනවා මෙතන තියෙන එක උපරිමයක් නේ. ඇයි මේ පැත්තේ උපරිම නා උපරිමයක් 4ක් තියෙනවා. ඊට පස්සේ ආවා හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම මෙතන තියෙන එක. ඒ කියන්නේ මේ දෙක තමයි ඔය ලියන්නේ. ධන 2 ධන 4. සමමිතික අක්ෂය උපරිමයයි හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම කියන්නේ ඒක. එද ප්‍රශ්නයක් දෙන්නද? ශිතේක මේකෙන් මම ඉවර කරන්නම්. උපරිම ලක්ෂයේ කණ්ඩාංක ශිතේක උපරිම ලක්ෂයේ කණ්ඩාංක විය.
පුළුවන්ද? මේක කරන්න පුළුවන්ද? අවංකව ඔකට උත්තරේ ලියන්න බලන්න තමන් පුතේ තමන්ට පුළුවන් ද බලමු අපි. හොඳයි. ඔන්න මම කියන්නම් බලන්න ආයෙත් කියලා උපරිමයක්. එහෙනම් අනිවාර්යෙන් ඍණ එක්කෙනෙක්. y සමානයි ඍණ. කවුද මේ පටන් ගත්තේ? උපරිම ලක්ෂ්‍ය ගණ්ඩාංගය නම් ඍණ. x මෙතන තියෙන එකාගේ අනිත් පැත්තනේ මෙතන තියෙන සම්මිතික අක්ෂය x නේ. ධන 3. ධන 5. කාගේ හරි ඔය ඔක්කොම තිබ්බද? ඇයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ මෙන්න මේ දැන් දෙකේ කණ්ඩාංග මේ සමමිතික අක්ෂය මේ උපරිමය. සමමිතික අක්ෂයේ තියෙන එක නෙමෙයි මෙතෙන්ට එන්නේ අනිත් පැත්ත. ගොඩක් අය මේ ඍණ එක නැතුව ඇති. හොඳයි. අපි අදට මෙතනින් ඉවර කරනවා ප්‍රස්ථාර පාඩම. ඔයාට මොකක් හරි ප්‍රස්ථාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
හොඳයි අපි අදට මෙතනින් ඉවර කරනවා. කාටවත් ප්‍රශ්න නැහැ. අපි පේපර් ක්ලාස් එකත් එක තව විනාඩි 6කින් සම්බන්ධ වෙනවා. ලබන සතියේ තමයි මේ වෙලාවටම ආයිබෝවන් තෙරුවන් සරණයි.